බඳුව පුතේ SSK වීඩියෝ මාලාවේ අපි තෝරගත්තා ටිකක් වැදගත් යන අනුමාපනය. මේ අනුමාපනයේදී හමු වෙන බහු ආම්ලික භස්ම. දැන් බහු ආම්ලික භස්ම කියන වචනේ කියන වඩා මම හිතනවා මේ සෝඩියම් කාබනේට් ගමු. සෝඩියම් කාබනේට HCl සමග අනුමාපනය. මේක ටිකක් හිතන්න ඕනේ තැනක් පුතේ. මේ සෝඩියම් කාබනේට කියන්නේ බහු ආම්ලික භස්මයක්. කියන්නේ pH එකේ 4 වඩා වැඩි ද්‍රාවණයක්. භාස්මික ද්‍රාවණයක්. පුතේ සෝඩියම් කාබනේට අපි අනුමාපන ප්ලාස්ටිකට දාලා බියුරට්ටුට HCl දාලා අපි අනුමාපනය කරන අවස්ථාව පිළිබඳව අපි සරල සාකච්ඡා කරමු. අපි හිතමු මෙයාගේ සාන්ද්‍රණය 0.1 සෝඩියම් කාබනේට. HCl උත් සාන්ද්‍රණය 0.1 කියලා අපි උපකල්පනය කරමු. අපි මුලින්ම අනුමාපන ප්ලාස්ටික් සඳහා පුතේ අපි එක් කරනවා සෝඩියම් කාබනේට ඝන සෙන්ටිමීටර් 25. මේකේ සෝඩියම් කාබනේට තියෙන ඝන සෙන්ටිමීටර් 25. සාන්ද්‍රණය 0.1. මේකේ pH අගය සහ දර්ශක තෝරා ගැනීම පිළිබඳ මූලික වශයෙන් සිද්ධාන්තික කරුණු සාකච්ඡා කරන්න යන්නේ. පොරොරික්ෂණයක් විදිහට. right. පුතේ මේකේ සෝඩියම් කාබනේට විතරයි ඉන්නේ. සෝඩියම් කාබනේට ලවණය පූර්ණ ලෙස විඝටනය වෙනවා. සෝඩියම් ධනායනයක් සහ කාබනේට අණ්ඩයක්. සෝඩියම් ධන කියන එක නා ජලය තුල ජල විච්ඡේදයකට භාජනය වෙන්නේ නැහැ. එතකොට දැන් කතාන්දරයේදී සාකච්ඡා කරන්නේ කාබනේටත් එක්ක. කාබනේට ඒක ජලීය ද්‍රාවණයක් නේ. ජලය සමග ජල විච්ඡේදනයක්. එතකොට කාබනේට අයන මෙන්න මේ සමතුලිතතාවය ඇති කරනවා. අපි දැන් මෙතනින් අහන කතා කරන්නේ මේ කාබනේට ආයනය දක්වන සමතුලිතතාවය සම්බන්ධව. ඒක කාබනේට ආයන ජලීය මාධ්‍ය තුලදී දක්වන සමතුලිතතාවය පිළිබඳව අපි මුලින්ම මේක සාකච්ඡා කරන්න යනවා. දැන් කාබනේට ආයනයට පුළුවන් බයිකාබනේට ආයනයක් බවට පත් වෙන්න පුළුවන්. මෙයාගෙන් H+ කෙනෙක් ප්‍රතිග්‍රහණය. ඒතර මාධ්‍යයට OH- නිදහස් වෙනවා. වනපතේ ආරම්භයේදී අප විසින් අපේක්ෂා කරන සමතුලිතතාවය. කාබනේට බයිකාබනේට පත් වෙනවා. ඒ වගේම ආරම්භක ද්‍රාවණයේ pH අගයේ සෙවීමට තිබෙන්නේ නම් අපි මෙන්න මේ සමතුලිතතාවයට අදාළව OH- සාන්ද්‍රණය අපි ගණනය කරගත යුතුයි. එතන බයිකාබනේට කාබනේට කතන්දරයක් කියන්නේ. එහෙනම් අපි මේක පුතේ බස්නයක් දීුත් එහෙම මොන ප්‍රකාශනයක් කියලා පුතේ Kb1 බයිකාබනේට අයන සාන්ද්‍රණය OH- සාන්ද්‍රණය බෙදීම කාබනේට අයන සාන්ද්‍රණය කියන මේ අනුමාපන ප්ලාස්ටිය ආරම්භක අවස්ථාවේදී කාබනේට අයන දුබල භස්මයක් යයි උපකල්පනය කළහොත් ලැබෙන සමතුලිතතාවය. දැන් පුතේ මේ කාබනික අම්ලය ගැන කතා කරමු. H2CO3 පියවර දෙකකින් විඝටනය වෙනවා. දිවිභාෂ්මික දුබල අම්ලයක්. පළවෙනි පියවරේදී H+ ලැබෙනවා. Ka1 බයිකාබනේට ආයනය කාබනේට H+ බවට පත් වෙනවා. Ka2 අපේ සම්බන්ධතාවයක් ගන්න යන්නේ. දැන් පුතේ පැහැදිලිවම මෙන්න මේ ප්‍රකාශනය තුල බයිකාබනේට සහ කාබනේට ආයන අඩංගු වෙනවා. එහෙනම් පුතේ Ka2 ප්‍රකාශනය ලබා ගත්තොත් එනවා කාබනේට අයන සාන්ද්‍රණය H+ සාන්ද්‍රණය බෙදීම බයිකාබනේට අයන සාන්ද්‍රණය. එතකොට පළවෙනි ප්‍රකාශනය සහ දෙවෙනි ප්‍රකාශනයේ තියෙන ප්‍රකාශන දෙක එකේ ගුණ කළොත් අපිට Kb1 වාරයක් Ka2 සමාන වෙනවා. එතකොට බයිකාබනේට අවසුරාම H+ සාන්ද්‍රණයේ වාරයක් OH- සාන්ද්‍රණය කියන්නේ Kw වගේ. එහෙනම් පුතේ Kb1 සමානයි Kw බෙදීම Ka2 කියලා ප්‍රකාශනයක් ලබා ගන්න පුළුවන්. එතන මේකට සංකේත අන්තරය සරලව තේරුම් ගන්න. සංසුද්ධ ජලයේ උපකල්පනය කරොත් 10 වෙන 14යි. අපි Ka2 H2CO3 වල අගයක් වශයෙන් දුන්නොත් එහෙම මේක බොහෝ දුරට අපිට ලැබෙනවා. ඒතර 4.7 වැඩි කිරීම 10 ඍණ 11ක් වෙනවා.
මනික ආසනන්ද කිව්වේ. ඉතින් මේකෙන් අපිට Kb1 අගේ සඳහා ගන්න පුළුවන්. කාබනේට අයන සාන්ද්‍රණය දන්නේ නම් අපිට OH- ආව තබා ගන්න පුළුවන්. මේ විදිහට පුතේ ආරම්භක pH එකේ පිළිබඳ අපිට අනාවේකීකට ළඟා වෙන්න පුළුවන්. ඉතින් මේ ගණිත ගැටලුව හරියට ඔයාලා පුතේ සුළු කරගෙන ගියොත් මේ ද්‍රාවණයේ ආරම්භක pH එකේ මේ ද්‍රාවණයේ ආරම්භක pH එකේ විදිහට අපිට ඉතා කුඩා අගයක් අපිට ලබා ගන්න පුළුවන්. 3.9ක් වගේ නැත්නම් ආසන්න වශයෙන් 4කට ආසන්න ගානක් ගන්න පුළුවන්. ඊළඟට පුතේ අපි මේකට SCA ටිකින් ටික එක් කරනවා. SCA ටිකින් ටික එක් කරාට පස්සේ සෝඩියම් කාබනේට ප්‍රතික්‍රියා කරන HCl එක මේක පුතේ පියවර දෙකකින් සිදුවන ප්‍රතික්‍රියාව. පළවෙනි පියවරේදී සෝඩියම් කාබනේට HCl සමග රසායනික ප්‍රතික්‍රියා කරලා සෝඩියම් බයිකාබනේට සහ සෝඩියම් ක්ලෝරයිඩ් ලබා දෙනවා. ස්ටොයිකියෝමෙටර් එකට එකයි. දැන් අපි සෝඩියම් කාබනේට සාන්ද්‍රණය 0.1යි පරිමාව 25යි. එහෙනම් අවශ්‍ය HCl පරිමාවක් පුතේ ඝන සෙන්ටිමීටර 25යි. එහෙනම් ඝන සෙන්ටිමීටර 25ක් එක්කල විට HCl පළවෙනි අන්ත ලක්ෂය නැත්නම් සමකතා ලක්ෂය අපිට හඳුනා ගන්න පුළුවන්. පළමු සමකතා ලක්ෂයේ තියෙන්නේ සෝඩියම් බයිකාබනේට්. එහෙනම් සෝඩියම් බයිකාබනේට් සලකපුවාම එය පූර්ණ වශයෙන් විඝටනය වෙනවා සෝඩියම් ධන සහ බයිකාබනේට් අයන වලට. මේ බයිකාබනේට් අයන තමයි පළමු අන්ත ලක්ෂ්‍ය අවසානයේදී සමතුලිතතාවයකට ලක් වෙන්නේ. එතන මෙයා තවදුරටත් H+ ප්‍රතිග්‍රහණය කරගෙන H2CO3 සහ OH- මෙන්න මේ සමතුලිතතාවයට යෙදීමෙන් OH- සාන්ද්‍රණය සහ එමගින් අපිට pH එකය ගණනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. කියන්නේ දෙවන සමකතා ලක්ෂයේදී දෙවන සමකතා ලක්ෂයේදී අපිට මේ විදිහේ pH එක ගන්න පුළුවන් පුතේ 9.47ක් වගේ ආසන්න අගයක්. එතකොට 9.47ක් වගේ pH අගයකදී තමයි පුතේ පළවෙනි ප්‍රතික්‍රියාව අවසන් වෙන්නේ. පළවෙනි ප්‍රතික්‍රියාව අවසන් වෙන්නේ 9.47ක අගයකින්. ඒක පුතේ පොඩ්ඩක් ඔළුවට තියාගන්න. ඔන්න පළවෙනි ප්‍රතික්‍රියාව. අවසාන වන මොහොතේ නැත්නම් සෝඩියම් බයිකාබනේට් මොහොතේ 9.47ක් වගේ pH එකක් තමයි අපි අපේක්ෂා කරන්නේ. ඊළඟට සෝඩියම් බයිකාබනේට තවදුරටත් HCl සමග ප්‍රතික්‍රියා කරලා අපිට ලැබෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් CO2 සහ ජලය. දැන් මේකදී අවසාන වශයෙන් අපිට අන්ත ලක්ෂය අපි බලාපොරොත්තු තවදුරටත් පහළට ගිහිලා 3.94ක් වගේ 3.94ක් වගේ ගත්තා අපිට දෙවන අන්ත ලක්ෂයේ pH එකේ බලාපොරොත්තු වෙන්නේ. ඔන්න පුතේ අපිට අනුමාපන ප්‍රශ්නයක් ආවට පස්සේ මෙන්න මෙහෙම ගැටලුවක් එනවා. දර්ශකයේ තෝරා ගැනීම. අපි දර්ශකයක් තෝරගන්නේ සමකතා ලක්ෂය හඳුනා ගන්න. අන්ත ලක්ෂය නෙමෙයි සමකතා ලක්ෂය හඳුනා ගන්න. අන්ත ලක්ෂය සහ සමකතා ලක්ෂය වෙනසක් තියෙනවා. දැන් අපි දැන් මේකේ පිනොප්තලීන් නැමැති දර්ශකයේ භාවිතා කරොත් අපිට 10 8.3 භාෂ්මික මාධ්‍ය 10ට වඩා වැඩි. ආම්ලික මාධ්‍ය වර්ණ වෙනස 8.3ට වඩා අඩුයි. දැන් පිනොප්තලීන් නැමැති දර්ශකයේ භාවිතා කළොත් දැන් 9.4යි හර තියෙන්නේ 10ට වහාම පහළින්. එතකොට භාෂ්මික පරාසය පහුවෙන මොහොත. එහෙනම් පිනොප්තලීන් දර්ශකයේ භාවිතා කළොත් ඒ පිනොප්තලීන් දර්ශකය අවර්ණ වෙන පිනොප්තලීන් දර්ශකයේ හැමෙදී අවර්ණ වෙනවා ද්‍රාවණය 9.47ක් වැඩි වෙනවා. එහෙනම් මතක තියාගන්න පුතේ පිනොප්තලීන් දර්ශකයේ භාවිතා කළොත් පළවෙනි ප්‍රතික්‍රියාව සම්පූර්ණ වුවහම වර්ණ විපර්යාසයක් ලබා දෙනවා. එහෙනම් පළවෙනි ප්‍රතික්‍රියාව සිදු වුවහම වර්ණ විපර්යාසයක් ලබා දෙන නිසා අපි මේ මොහොතේ අනුමාපනය නවත්වනවා කරාම වහනවා. එහෙමනම් පිනොප්තලීන් දර්ශකයේ භාවිතා කිරීමේදී පළමු අන්ත ලක්ෂයේ පමණයි අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පිනොප්තලීන් දර්ශකයේ භාවිතා කිරීමේදී මේ HCl පරිමාව විතරයි වැය වෙන්නේ. අපි දැන් භාවිත කරන්නේ මෙතිල් ඔරේන්ජ් කියලා. එතන මෙතිල් ඔරේන්ජ් දර්ශක ගත්තාම සාමාන්‍ය 3ක් 4ක් වගේ පරාසයක් තමයි ආසන වශයෙන් තියෙන්නේ. ආසන වශයෙන් 3ක් 4 වගේ පරාස තමයි තියෙන්නේ. මෙතිල් ඔරේන්ජ් භාවිත කළොත් පුතේ 9.47 අපිට දැනෙන්නේ නැහැ. 3.94 ආපු ගමන් තමයි
මෙතිල් ඔරේන්ජ් හමුවේදී වර්ණ විපර්යාස දෙකයි. එහෙනම් දර්ශකයේ විදිහට මෙතිල් ඔරේන්ජ් පාවිච්චි කරේ පළමු අන්ත ලක්ෂ්‍ය අවසාන වෙලා දෙවන අන්ත ලක්ෂ්‍යත් අවසාන වුණාට පස්සේ තමයි වර්ණ විපර්යාස ලැබෙන්නේ. අපි කරාමේ වහන්නේ මේ ප්‍රතික්‍රියා දෙකම ඉවරනට පස්සේ. එහෙනම් අපි අනුමාපනයේදී බියුරෙට්ටු පරිමාව ලෙස ලබා ගන්නේ මෙතිල් ඔරේන්ජ් හමුවේදී මේ ප්‍රතික්‍රියා දෙකටම වැය වෙච්ච HCl පරිමාව. පිනොප්තලීන් භාවිතා කරොත් ගන්නේ පළමු ප්‍රතික්‍රියාව සඳහා වැය වූ HCl පරිමාව විතරයි. එනිසා අපතේ මතක තියාගන්න සෝඩියම් කාබනේට් ජලීය ද්‍රාවණ අනුමාපනයේදී පිනොප්තලීන් හමුවේදී බියුරෙට්ටු පාඨාංකය වගේ දෙගුණයක් වෙනවා. මෙතිල් ඔරේන්ජ් හමුවේදී බියුරෙට්ටු පාඨාංකය. ඊළඟට පුතේ අපිට දෙනවා මිශ්‍රණ. සෝඩියම් කාබනේට සෝඩියම් බයිකාබනේට නැත්නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිශ්‍රණයක්. මම නිකන් සරල උදාහරණයක් කියන්න. අපිට දෙන්න පුළුවන් මේ ගැටලුව. අපිට කියන සෝඩියම් කාබනේට සහ සෝඩියම් බයිකාබනේට මිශ්‍රණයක් අනුමාපනය කරන්න යන්නේ. අපි හිතමු ආරම්භයේ සෝඩියම් කාබනේට පවුල කරන්නේ x මෙයාගේ y හිතමු. ඒතර සෝඩියම් කාබනේට පුතේ HCl සමග ප්‍රතික්‍රියා දෙකකට භාජනය වෙනවා. පළවෙනි ප්‍රතික්‍රියාවේදී සෝඩියම් බයිකාබනේට සහ සෝඩියම් ක්ලෝරයිඩ් ලබා දෙනවා. දෙවෙනි ප්‍රතික්‍රියාවේදී මේ ලැබුණු සෝඩියම් බයිකාබනේට HCl එක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ක්ලෝරයිඩ් CO2 සහ ජලය බවට පත් වෙනවා. එහෙනම් මෙයාගේ මවුල x ප්‍රමාණයක් නම් x මේ x නිසා x ප්‍රමාණයක් ලැබෙනවා. හැබැයි ද්‍රාවණයේ තුල ආරම්භයේදී සෝඩියම් බයිකාබනේට යම් ප්‍රමාණයක් තිබෙනවා. ඒ සෝඩියම් බයිකාබනේට HCl එක ප්‍රතික්‍රියා කරනවා සෝඩියම් ක්ලෝරයිඩ්, කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට. ඒ මොහොතේ සෝඩියම් කාබනේට මවුල ගන්න y නම් වැය පරිමාව y විරිති. එතකොට අහගන්න පුතේ පිනොප්තලීන් දර්ශකය භාවිතා කළොත් අපි පළවෙනි ක්‍රියාවලිය 2 3 පිනොප්තලීන් කියන දර්ශකය භාවිතා කළොත් පළමු ප්‍රතික්‍රියාව පමණයි සිද්ධ වෙන්නේ. එතන පළවෙනි ප්‍රතික්‍රියාව අවසන් වුණාම තමයි අපි සමගතා ලක්ෂ්‍ය ගන්න. බියුරෙට්ටු පාඨයක් ගන්න එක. මෙතිල් ඔරේන්ජ් භාවිතා කළොත් එකක් වෙනවා, දෙකක් වෙනවා, තුනක් වෙනවා. එහෙනම් බියුරෙට්ටු පාඨාංක වෙන නැත්නම් HCl පරිමාව වෙන්නේ මේ ප්‍රතික්‍රියා තුනටම වැය වෙච්ච HCl පරිමාව. ඔන්න ඔබ උඩ දාගන්න. අපි හිතමු කියන්නේ දැන් මේකේ සෝඩියම් කාබනේට සෝඩියම් බයිකාබනේට අමතරව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තිබ්බ කියලා. ඉසත් පවුල ගන්න. එතන හතරවෙනි ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන HCl. NaCl සහ ජලය. එහෙනම් මේ Z නම් මෙයා Z. එතකොට මාපෝ කියලා පුතේ පිනොප්තලීන් දර්ශකයේ දැම්මොත් එහෙම පිනොප්තලීන් දර්ශකය හමුවේදී 1 4 කියන ප්‍රතික්‍රියා දෙකම සිද්ධ වෙනවා. මෙතිල් ඔරේන්ජ් කියන දර්ශකය හමුවේදී 1 2 3 4 කියන ප්‍රතික්‍රියා හතරම සිද්ධ වෙනවා. මෙන්න මේ මූලික සිද්ධාන්ත පුතේ. මෙන්න මේ කාරණේ ඔළුවට තියාගන්න පුතේ. ඔයාලා මේ සෝඩියම් කාබනේට අපි කියනවා බහු ආම්ලික භස්ම වල අනුමාපයට අදාළ ගණිත ගැටලුවක් සාර්ථකව විසඳන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එහෙනම් පුතේ අපි විභාග ප්‍රශ්නයක් ආධාර කරගෙන නැත්නම් ගණිත ගැටලුවක් ආධාර කරගෙන අපි මේක තවදුරටත් සාකච්ඡා කරමු. මම මේක තෝරගත්තා 2004 අවුරුද්දේ අනුමාපනයේ සම්බන්ධ අහපු විභාග ප්‍රශ්නයක්. අපි ඒකත් එක්ක සම්බන්ධ වෙමු. ඒක සාකච්ඡා කරන්න උත්සාහ කරමු. මේ ප්‍රශ්නත් එක්ක. ඒකේ දෙවෙනි කොටස කියනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් කාබනේට පමණක් අඩංගු ද්‍රාවණයක සෝඩියම් කාබනේට සාන්ද්‍රණය. දැන් පුතේ මිශ්‍රණය තුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා. සෝඩියම් කාබනේට තියෙනවා. ඒකේ සෝඩියම් කාබනේට සාන්ද්‍රණය තියෙනවා 0.08යි කියලා. සෝඩියම් කාබන සාන්ද්‍රණය 0.08ක දීලා තියෙනවා. පිනොප්තලීන් සහ මෙතිල් ඔරේන්ජ් දර්ශක ඇති විට වර්ණයේ රතට හුරු තැඹිලියේ සිට තැඹිලි දක්වා වෙනස් වේ. මෙම ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 25ක් තුළට CO2 යවන ලැබේ. ඉන්පසු මෙම ද්‍රාවණයේ තැඹිලි සිරක් දක්වා අන්තලක්ෂයේ දශම අවශ්‍ය HCl පරිමාණය කරන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය ගණනය කරන්න තියෙනවා. right. දැන් මේකෙදි ඔන්න පොඩි
ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේකේ පිනොප්තලීන් දර්ශකේ බලන රතට හුරු තැඹිලි සිට තැඹිලි දක්වා වෙනස් වනතුරු මෙම ද්‍රාවණයට සෝඩියම් ගල් ස්විච් බාර කාබන් ඩයොක්සයිඩ් බුබුලනය කරනවා. දැන් CO2 හමුවේදී කාබන් ඩයොක්සයිඩ් හමුවේදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ බස්මයක්, CO2 කියන්නේ ආම්ලික ද්‍රාවණයක්. එතකොට මේකදී අපි සෝඩියම් බයිකාබනේට් ද්‍රාවණයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර CO2 හමුවේදී සෝඩියම් බයිකාබනේට් බවට අපිට පත්වීමක් අපේක්ෂා කරන්න පුළුවන්. එහෙනම් පුතේ දැන් මේ මොහොතේදී මිශ්‍රණය තුල තියෙන්නේ සෝඩියම් කාබනේට් සහ සෝඩියම් බයිකාබනේට් කියන දෙකේ මිශ්‍රණයක් අපිට තියෙනවා. පැහැදිලිද කියන එක right. අපි දැන් එහෙනම් ඔන්න අනුමාපනය ගැන සාකච්ඡා කරනවා. එතකොට මේකෙදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කාබන් සෝඩියම් බයිකාබනේට් හැදුනා. ආරම්භයේ තිබුණු සෝඩියම් කාබනේට HCl සමග රසායනික ප්‍රතික්‍රියා කරලා සෝඩියම් බයිකාබනේට සහ NaCl ලැබෙනවා. ආරම්භක සෝඩියම් බයිකාබනේට් සාන්ද්‍රණය 0.08යි. කාබන් ඩයොක්සයිඩ් යැවීම නිසා පරිමාව වෙනස් වුනේ නැත්නම් මේ සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ කියලා අපි හිතනවා. එහෙනම් මෙයාට වැය වූ HCl මවුලක සාන්ද්‍රණය 0.08ක් වෙන්න ඕන. HCl මේ සෝඩියම් කාබනේට පරිමාව අපි තෝරගන්නේ ඝන සෙන්ටිමීටර් 25ක් කියලා. දැන් යාගේ මවුල ගානක් 0.08 වාරයක් 25 බෙදීම 1000ක් වෙන්න ඕනේ. මෙයාට 0.08 වාරයක් 25 බෙදීම 1000ක් වෙන්න ඕනේ. ඊළඟට දෙවෙනි පියවරේදී මේ ලැබුණු සෝඩියම් බයිකාබනේට HCl සමග අනුමාපනය වෙලා NaCl CO2 සහ ජලය ලැබෙනවා. එතකොට මේක වෙද්දී අපිට ලබා ගන්න වෙන්නේ 0.8 25 බෙදීම 1000යි. මෙයත් පුතේ 0.08 25 බෙදීම 1000ක් බවට පත් වෙන HCl ගන්න. ඒ වගේම පුතේ අපිට දැන් මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ලැබුණු සෝඩියම් බයිකාබනේට් ප්‍රමාණය තියෙනවා. તો සෝඩියම් බයිකාබනේට HCl යත් පුතේ අර පෙර ප්‍රතික්‍රියාවට භාජනය වෙනවා. එතකොට මෙයාගේ අපි දන්නේ නැහැ මවුල ගාන අපි x කියලා දුමු. මෙයාගේ මවුල අපි හිතනවා x කියලා. එහෙනම් පුතේ මේ අවසාන අනුමාපනයේ වැය වූ මුළු HCl මවුල ගාන වෙන්න ඕනේ. මෙයාගේ මවුල ගාන x නම් x එකතු කිරීම 0.08 25 බෙදීම 1000 වගේ දෙගුණයක්. ඒතර 50යි 20ක් වෙන්න ඕනේ. එහෙනම් x එකතු කිරීම 0.08 4ක් වෙනවා. ඔන්න පුතේ වැය වෙන මුළු HCl මවුල ගාන x එකතු කිරීම 0.04ක් වෙනවා. එතකොට ඒක සමාන වෙනවා 0.5ක් වන HCl 28 බෙදීම 1000කට. එතකොට අපිට නොදන්නා පදේ තියෙන x තියෙන පුතේ නම් x සමාන වෙනවා 28 ඒවා 5ක් ඇවිල්ලා 140යි 14 14ක් වෙනවා. 0.014 තින 0.004 එන සමානව 0.001x. එහෙනම් පුතේ පැහැදිලි මෙතන සෝඩියම් බයිකාබනේට මවුල ගණන 0.01. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන 0.01. එහෙනම් ඝන සෙන්ටිමීටර් 25ක තියෙන මවුල ගාන 0.01යි නම් අපිට යාගේ සාන්ද්‍රණය හොයා ගන්න පුළුවන් මේක 1000න් වැඩි කරලා. එතකොට 40ක් වෙනවා. ඒතර 0.4යි මවුල ගාන ඩෙසිමීටර්. ඔන්න ඔය විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය අපිට සාර්ථකව ගණනය කරගන්න පුළුවන්. මම හිතනවා මේක ඉතාමත්ම දීර්ඝ ගණිතමය අවස්ථාවක්. මම මේක තවදුරටත් සාරාංශගත කරලා දෙන්නම්. අය ප්‍රධානම කතන්දරය තමයි මෙතන සෝඩියම් කාබනේට් නැමැති බහු ආම්ලික බස්මේ අනුමාපනය. සෝඩියම් කාබනේට් HCl එක්ක පියවර දෙකකින් ප්‍රතික්‍රියා කරනවා. පළවෙනි ප්‍රතික්‍රියාවේදී සෝඩියම් කාබනේට් සියල්ල සෝඩියම් බයිකාබනේට් වෙනවා. ඒ අන්තලක්ෂී pH එකේ 9.47ක් වගේ අගයක්. ඒ කියන්නේ පිනොප්තලින් දැම්මොත් එහෙම එතන තමයි අපි සමගතාලක්ෂ විදිහට හඳුනගන්නේ. දෙවෙනි ප්‍රතික්‍රියාව වෙන්නේ ඒ ලැබුණු සෝඩියම් බයිකාබනේට සෝඩියම් ක්ලෝරයිඩ් CO2 සහ ජලය වල පත් වෙන එක.
එතන අන්තලක්ෂයේ pH අගය 4කට ආසන්න 3.9 වගේ 4 ආසන්න අගයක්. ඒතර මෙතිනොරේස් දැම්මොත් අපි දෙවන ප්‍රතික්‍රියාවත් ඉවරන පස්සේ අපි සමගතා ලක්ෂ්‍ය හඳුනගන්නේ. මම හිතන පුතේ මේ වීඩියෝ වල නැවත බැලීමෙන් ඔයාලට මේ සෝඩියම් කාබනේට බයිකාබනේට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ මිශ්‍රණයක අනුමාපනය සහ ඊට ආශ්‍රිත ගණනය කිරීම පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්.